ආදරණීය දරුවනි, කොළඹ 4 සාන්ත පීතර විදුහල් ශාඛාවේ 4 ශ්‍රේණියේ සිංහල පාඩමට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. හොඳයි. මම අද පුතාලට යම් පණිවිඩයක් කියන්න යාවේ. මොකද දන්නවද? අද ඉඳන් ඔයාලගේ ටීචර් ආයෙත් ඔයාලත් එක්ක පාඩම් කියා දෙන්න මේ විදියට ඔයාලත් එක්ක එනවා. හොඳයි. ටීචර් යම් තොරතුරක් යම් පණිවිඩයක් දුන්නේ. මෙන්න මේ වගේ පුතේ ඈත අතීතයේ සිටම තොරතුරු විවිධ ආකාරයට හෝමාරු වුණා. මේ විවිධ ආකාරයට හෝමාරු වීම අපි මම ඔයාලට මේ වීඩියෝ පටයෙන් පෙන්නලා දෙන්න. ඊට කලින් මම පුතාලට පොඩ්ඩක් කියලා දෙන්න. අතීතයේ පුතේ තොරතුරු හෝමාරු කිරීමට ගිනි දැල්ලක් අවුලුවක් එයින් නැගෙන දුමාරිය තුලින් යම් පණිවිඩයක් හෝමාරු වුණා. මේ විතරක් නෙමෙයි. විවිධ සතුන් යොදාගෙන පණිවිඩ හෝමාරු කරා. එතකොට පුතේ විවිධ ලිපි ලියලා ඒ ලිපිය පරිවේගයේ මගින් ඒ පණිවිඩය හෝමාරු කිරීම සිද්ධ වුණා. මේ ආකාරයට විවිධ ක්‍රමවලට තොරතුරු හෝමාරු කිරීම සිද්ධ වුණා. හැබැයි මෑත කාලීනව දියුණු තාක්ෂණයත් එක්ක මේ තොරතුරු හෝමාරු කර ගැනීම යම් ආකාරයට වෙනස් වුණා. ඒ වගේම දුරකථනය, ගුවන් විදුලිය, රූපවාහිනිය මේ හැම එකක්ම තුලින්ම සිද්ධ වෙන්නේ යම් පණිවිඩයක්, යම් තොරතුරක් හෝමාරු කර ගැනීමයි. ඊමේල් තාක්ෂණය තුලින්ද අපි මේ තොරතුරු හෝමාරු කර ගැනීම සිද්ධ වෙනවා. හොඳයි පුතේ. දැන් අපි බලමු මේ වීඩියෝ පටය තුලින් පුතාලා හොඳට බලන්න මේ තොරතුරු හෝමාරු වෙච්ච ආකාරය. එතනින් එක් තොරතුරු හෝමාරු ක්‍රමයක් පිළිබඳ තමයි අද ඔයාලට ටීචර් කියලා දෙන්න යන්නේ. හොඳයි. පුතාලා දැන් බැලුවද වීඩියෝ පටේ? ඒකේ දැක්කද පුතාලා තොරතුරු හෝමාරු වෙච්ච ආකාරය? ඔව්. මේ හැම ක්‍රමයකටම අපිට පුළුවන් පණිවිඩයක් හෝමාරු කරන්න. හැබැයි අද මම කියලා දෙන්නේ එක් ක්‍රමයක් පිළිබඳව. පුතාලා දැක්කද ලියුමක් ලියනවා? ඔව්. අපි අද ඉගෙන ගන්න යන්නේ පුතේ ලිපියක් ලියන ආකාරය. හොඳයි. අපි ලිපියක් ලියන්න කලින් අපි දැනගත යුතු දෙයක් තියෙනවා. ලිපියක අඩංගු වේ යුතු කරුණු, ලිපි වර්ග මේ හැමදේම පිළිබඳ පුතාලා දැනගෙන යුතුයි. අපි මුලින්ම බලමු පුතේ ලිපි වර්ග කොච්චර තියෙනවද කියලා. ඔව්. ලිපි වර්ග කොටස් දෙකක් තියෙනවා. ලිපි ලිවීම පුතේ අපිට ආකාර දෙකකට කරන්න පුළුවන්. එක් ආකාරයක් ගත්තොත් පුද්ගලික ලිපි ලිවීම සහ රාජකාරී ලිපි ලිවීම.
ඒතර පුතාලට පුළුවන් මේ ආකාර දෙකටම අපිට ලිපි ලියන්න. එහෙනම් මේ ලිපි ලිවීම තුළින් සිද්ධ වෙන්නේ අපේ යම් පණිවිඩයක් තව කෙනෙක් සමග වමාරු කර ගැනීම. හැබැයි පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ එක් ලිපි වර්ගයක් ගැන පමණයි. නමුත් මම හිතනවා ඔයාලා මේ පිළිබඳව දැනගෙන ඉන්නවා නම් වඩාත් හොඳයි. ඇයි මේ වර්ග දෙකක් තියෙන්නේ? පුද්ගලික ලිපි සහ රාජකාරී ලිපි. හොඳයි පුතේ. අපිට දැන් ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ අපි මේ ලිපි ලියන්නේ කාටද? මේ ලිපි ලියන්නේ කාටද? අන්න ඒ අනුව තමයි ලිපි ලිවීම වර්ග දෙකකට සිද්ධ වෙලා තියෙන්නේ. මුලින්ම අපි ඉගෙන ගමු පුතාලට මතකයි මම කියලා දුන්න ලිපි ලිවීම වර්ග දෙක පුද්ගලික ලිපි ලිවීම සහ රාජකාරී ලිපි. මුලින්ම අපි බලමු පුතේ පුද්ගලික ලිපි. අපි කාටද මේ පුද්ගලික ලිපි ලියන්නේ? පුතාලට පේනවා මේ පිටුරේ අපි අපේ පවුලේ නැහිත මිතුරන් සමග තමයි අපේ නෑදෑයෝ අපි ළඟින්ම ආශ්‍රය කරන අය තමයි අපි මේ පුද්ගලික ලිපි ලියන්නේ. පුංචි පිටුර කීපයකින් පුතාලට පැහැදිලිවි මේක අපේ යාළුවන්ට අපිට පුළුවන් අපේ පුද්ගලික ලිපියක් අපේ යාළුවන්ට ලියන්න අපේ අම්මා තාත්තා අපේ නෑදෑයෝ මේ හැම කෙනෙක්ටම අපිට පුද්ගලික ලිපියක් ලියන්න පුළුවන්. හැබැයි පුතේ මේ හැම කෙනෙක්ම අපි හොඳට දන්නා දැන් බලමු රාජකාරී ලිපි. රාජකාරී ලිපියක් ලියනකොට සමහර විට බොහෝ දුරට අපි නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි නියැලී සිටින රැකියාවේ අපේ යම්කිසි වෘත්තියේ යම් කටයුත්තක් සඳහා අවශ්‍ය වෙනකොට අපි ලියන ලිපි තමයි මේ රාජකාරී ලිපි. එතකොට පුතේ මේ රාජකාරී ලිපි ලියනකොට අපි හිතමුකෝ අපිට පොලිසියක් කටයුත්තක් කර ගැනීමට අපිට ලියන්න සිද්ධ වෙන්නේ රාජකාරී ලිපියක්. ඒ වගේ යම් කටයුත්තක් එවැනි අවස්ථාවකට අපිට ලියන්න වෙන්නේ රාජකාරී ලිපියක්. පුතාලට පැහැදිලිද මේ ලිපි දෙකේ වර්ගය? එහෙනම් මේ ලිපි වර්ග කිරීම සිද්ධ වෙන්නේ පුතේ අපි මේ ලිපිය යවන පුද්ගලයාමයි. හැබැයි පුද්ගලික ලිපියක් ලියන්නේ අපිට ගොඩක් හිතවත් අපි දන්න අයට. හොඳයි. අපි දැන් බලමු පුද්ගලික ලිපියක් ලියන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන් පුතාලා දැනගෙන ඉන්න බෑ මේ ලිපිය ලියන ආකාරය. හොඳයි. පුද්ගලික ලිපියක් ලියන්නේ පුතේ දුර පළාතක සිටින අපේ නැහිත මිතුරෙක් අපේ පවුලට සම්බන්ධ කෙනෙක් පිළිබඳ තොරතුරු එයා කොහොමද එයා සතුටින් ඉන්නවද කරදරයක් නැතුව ඉන්නවද මේ වගේ තොරතුරු විමසන්නට සහ අපේ තොරතුරුත් ලබා දෙන්න අපිට පුළුවන් මේ ලිපිය මාර්ගය. හැබැයි පුතාලට හිතන ඇති ලිපියක් ලියන්න ඕනේද? දුරකථනය තියෙනවා. කෝල් එකක් දීලා අපිට අහන්න පුළුවන්. ඔව් පුතේ. වර්තමානයේ වෙනකොට මේ ලිපි ලිවීම ටිකක් අපෙන් ඈත් වෙලා තියෙනවා. දුරකථනය භාවිතය මේ නිසා අපි ගොඩාක් දුරට ලිපි ලිවීම නවතා මේ දියුණු තාක්ෂණයත් එක්ක ගමන් කිරීම දකින්න. හැබැයි පුතේ මේ ලිපි ලිවීමත් ඉතා වැදගත්. මොකද අපේ අත්අඩංගුවෙන් අපි ලියන ලිපිය අපේ තාත්තා කෙනෙක් අපේ අම්මට මේක ලැබෙනකොට ආසාවක් ආදරයක් ඇති වෙනවා. මොකද මේක ලියන්නේ පුංචි ඔයාලගේ අත්අඩංගුවෙන්. ඒ තුල ඔයාලගේ ආදරය ගැඹෙලා තියෙනවා. ඔව් පුතේ. අපි දැන් බලමු පුද්ගලික ලිපියක් ලියනකොට පුතේ ඔයගොල්ලෝ දැනගන්න ඕනම වෙන කරුණු කීපයක් තියෙනවා. පුතාලා මේ කරුණු පිළිබඳව හොඳට අවධානය යොමු කරොත් පුතාලට පුළුවන් වෙනවා ලස්සනට මේ පුද්ගලික ලිපිය ලියන්න. අපි පුද්ගලික ලිපියට පෞද්ගලික ලිපිය කියන්න පුළුවන් පුතේ. හොඳයි. මම මේ කරුණු පිළිබඳව පුංචි සඳහනක් කරන්න. කරුණු 6ක් තියෙනවා. මේ කරුණු 6 අනිවාර්යයෙන්ම පුතේ ඔයාලා අඩංගු කරන්න ඕන. හොඳයි. අපි බලමු. පළවෙනි කරුණ වශයෙන් ස්ථානය, දිනය, ආශිර්වාදය, ආමන්ත්‍රණය, කරුණු ලිවීම සහ අවසානය. මෙන්න මේ කරුණු 6 යටතේ තමයි අපි අපේ මේ පුද්ගලික ලිපිය ලියන්නේ. හොඳයි. අපි දැන් බලමු පුද්ගලික ලිපියක් ලියන ආකාරය සහ එය ස්ථානගත කර යුතු ආකාර තියෙනවා මේ කරුණු. අපිට ඕන තැන් වලට ලියන්න බෑ පුතේ. ලිපියක් ලියනකොට ඒ ලිපියක යම් ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය පිළිබඳ අවබෝධය ගොඩාක් අවශ්‍යයි. පුතාලට දැන් පේනවා ඇති මම මේ
යම් ස්ථාන අංක කරලා තියෙනවා. යම් අංකයක් තියෙනවා හැම ස්ථානෙකම. හැබැයි අංක 6ක් තියෙනවා. එතකොට මේ අංක 6 ඇතුළත් වෙන්නේ අපේ කරුණු 6 ඇනුවයි. දැන් පුතාලා බලන්න මේ කරුණු 6 ලියන්න අවශ්‍ය වෙන ස්ථාන ටික. හොඳයි. අංක 1 මුලින්ම අපි බලමු. අංක 1 තියෙන ස්ථානය අපි ලියන්නේ ස්ථානය. මේ ලියන ස්ථානය අපි කොහේ ඉඳන්ද මේ ලියන්නේ? මම පුතාලට මේක ඊළඟ තිරේදී පැහැදිලි කරන්න. ඒ වගේම අංක 2. මෙන්න අංක 2 තියෙන ස්ථානය ලියන්න ඕනේ අපි දෙන්නේ. පුතාලට පැහැදිලි අංක 1 සහ අංක 2. තුන්වෙනි කරුණ විදිහට අපි ලියන්නේ ආශිර්වාදය. ඒක චුට්ටක් මැදට කරලයි අපි ලියන්නේ. අංක 3 ආශිර්වාදය. අංක 4 ආමන්ත්‍රණය. මේ තියෙන්නේ ආමන්ත්‍රණය ලියන්න ඕන තැන. ආමන්ත්‍රණය ලිව්වට පස්සේ පස්වෙනි කරුණ විදියට පොඩ්ඩක් මැදි අපි ඡේදයක් ලියන ආකාරයට මැදි කරුණු ලිවීම ආරම්භ කරනවා. කරුණු ලිවීම ආරම්භ කරලා අවසන් වුණාට පස්සේ අංක 6 විදියට අවසානය අපි දක්වනවා. මේක තමයි පුතේ පුද්ගලික ලිපියක ආකෘතිය. පුතාලා හොඳට බලාගන්න මේ ආකෘතිය සහ මෙහි අඩංගු කරුණු මේ පිළිවෙලටම අපි සඳහන් කර යුතුයි. ඒකයි පුතාලට මේ විදියට මම මේ පාඩම කියලා දෙන්නේ. හරි පුතේ. දැන් මේ පුද්ගලික ලිපියක අඩංගු යුතු කරුණු 6 අපි දැනගත්තා. හැබැයි මේ කරුණු 6 ඇතුලේ සඳහන් කරන්න ඕන දේවල්, ඔයාලා ලියන්න ඕන දේවල් මම එකින් එක කියලා දෙන්නම්. හොඳයි. කරුණු 6 තියෙනවා පුතේ. අපි බලමු ස්ථානය. පුතාලා දැක්ක පළවෙනි අංකය තුල තියෙන ස්ථානය. එතකොට මේ ස්ථානය කියන තැනදී පුතාලා ලියන්න අවශ්‍ය වෙන්නේ පුතාලා මේ ලියුම ලියන්න කොහේද? නිවසේ සිට ලියනවා නම් පුතාලාට ලියන්න පුළුවන් නිවසේදී. පාසලේදී නම් පාසලේදී. අපි හිතමු පුතාලා දුර බැහැර පළාතකට ගිහිල්ලා නැහැ කෙනෙක් එක්ක. එතකොට ඒ නැහැ හිත මිතුරෙක් නිවසේදී. එහෙනම් පුතාලාට සඳහන් කිරීමක් කරන්න පුළුවන්. එතකොට ලියුම ලබන කෙනා දන්නවා පුතාලා මෙහි නම් තමයි මේ ලියුම ලියන එවල තියෙන්නේ. ඊළඟට අපි ස්ථානියත් එක්කම සඳහන් කරන්න ඕනේ දිනය. බලමු පුතේ අපි දිනය ලියන්න ඕන පිළිවෙලක් තියෙනවා. සිංහල ක්‍රමයට දිනය ලියනකොට මුලින්ම වර්ෂය, ඊපස්සේ මාසය, පසුව දිනය. මෙන්න මේ පිළිවෙලට තමයි ඔයගොල්ලෝ දිනය සඳහන් කළ යුත්තේ. මම යන්න තුන්වෙනි කරුණට. ආශිර්වාද. පුතාලට පුළුවන් කැමති ආශිර්වාද වදනා මේ ලිපිය තුල සඳහන් කරන්න. උදාහරණයක් විදිහට සෙත් වේවා. ටීචර් ලියලා තියෙනවා ඔයාලට පේනවා. හැබැයි පුතේ වැදගත්ම දේ තමයි අපි ආශිර්වාදයක් ලියනකොට පුතාලට පේනවා හර්ෂාදි ලකුණ සඳහන් කරන්න අවශ්‍යයි. ආශිර්වාදයත් එක්ක හර්ෂාදි ලකුණ සඳහන් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. පසුව අපේ තියෙන්නේ හතරවෙනි කරුණ විදියට ආමන්ත්‍රණය. ආමන්ත්‍රණය කරනකොට පුතා මම කියලා දුන්නා ඔයාලට අපි ලිපිය ලියන්නේ අපේ පවුලේම කෙනෙක්ට එහෙම නැත්නම් අපේ මිතුරන්ට. ඒකට අපිට පුළුවන් ඥාතියෙක්ට ලියනකොට ආමන්ත්‍රණය අපි කතා කරන විදිය ආදරණීය. එහෙම නැත්නම් සදාදරණීය. එහෙමත් නැත්නම් දයාවර. අපි හිතමුකෝ අපි අපේ තාත්තට ලියුමක් ලියනවා කියලා අපිට පුළුවන් ආදරණීය තාත්තා වෙත. එහෙමත් නැත්නම් සදාදරණීය දයාවර මේ වචන ඔයගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන්. හැබැයි අපි හිතමුකෝ අපේ මිතුරෙකුට නැත්නම් අපි ගොඩක් හිතවත්ම කෙනෙකුට ලිපියක් ලියනකොට ආමන්ත්‍රණය කරන්න වෙන්නේ මා හිතවත් කියලා අපි අපේ යාළුවාගේ නම සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට මා හිතවත් හසිනි. පුතාලට ඒ විදියට සඳහන් කිරීමක් සිදු කරන්න පුළුවන්. අපේ මිතුරෙකුට හෝ අපි දන්න කෙනෙකුට ලියුමක් ලියනකොට. හැබැයි මේ ඔක්කොම පුද්ගලික ලිපියක් ලියනකොට කියලා පුතාලා හොඳට මතක තියාගන්න. ඊපසු කරුණු ලිවීම සිදු කරනවා. කරුණු ලිවීම ලියනකොට පුතේ අපි තමන් ලිපිය යවන කෙනාගේ සුවදුක් විමසන්න පුළුවන්. තමන් ගැනත් ලියන්න පුළුවන්. මොකද කෙටියෙන් පුතාලට රූල් 5ක ප්‍රමාණයක කරුණු ලිවීම සිදු කරලා කරුණු ලිවීම අවසන් වුණාට පස්සේ තමාගේ ආගමට අනුව පුංචි වදනක් පුතාලා ලියන්න ඕනේ. ඒ වදන අපිට පුළුවන් තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, දෙවි රැකවරණය මේක අපි හැමතිස්සෙම ලියන්නේ කරුණු ලිවීම අවසන් වුණාට පස්සේ. හොඳයි.
ඔන්න දැන් පුතේ අපි ලිපිය අවසන් කරන්නේ. අවසන් කරනකොට පුතාලට අවශ්‍ය වෙන්නේ මේ ලිපිය ලියන පුද්ගලයා කවුද කියන එක. පුද්ගලයාගේ නම අපි සඳහන් කරනවා. ලිපිය ලියන්නේ ඔයාලා ලියනවා නම් ඔයාලගේ නම ලියන්න ඕනේ. ඒ වගේම තමයි නමට අගින් කමාව සඳහන් විය යුතුයි. හොඳයි. දැන් මේ ටීචර් ඔයාලට කියලා දුන්නේ මේ පුද්ගලික ලිපියක වඩාත් යුතු කරුණු සහ ඒවා ඒ කරුණු වලදී අපි ලියන්න අවශ්‍ය කරන දේවල්. දැන් අපි බලමු පුතේ පුද්ගලික ලිපියක්. මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් අර කියන කරුණු 6ම අඩංගු පුද්ගලික ලිපිය. පුතාලට ලැබෙන්නේ නැති පත්‍රිකාව පුතාලා ගාවක් තියෙනවා ඇති. පුතාලා එකත් එක්ක මේක චුට්ටක් බලා ගන්න. හොඳයි. අංක 1 නිවසේදී. නිවසේදී ස්ථානීය ලියුවට පස්සේ පුතේ අනිවාර්යයෙන්ම කමාව ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕනේ. කමාව ලකුණ. මම රතු පාටින් සඳහන් කරලා තියෙන්නේ නිවසේදී ස්ථානීය ලියුවට පස්සේ කමාව සඳහන් විය යුතුයි. ඊට පස්සේ අපි දිනය පුතාලට මම කියලා දුන්නා දිනය ලිවිය යුතු ආකාරය. වර්ෂය, මාසය සහ දින. හරි. ඊට පස්සේ මේ දෙකම ලියන්න ඕන තැන පුතාලට පැහැදිලිව පේනවා. ඊළඟට මැදින් අපි ලියනවා පුතේ අන්න ආශිර්වාදය සෙත් වේවා කියලා උදාහරණයක් විදිහට ලියලා හර්ෂාති ලකුණක් සඳහන් කරලා තියෙනවා පුතාලට පැහැදිලි. මේ දේවල් අනිවාර්යයෙන්ම පුතාලා ලියන ලිපිය අඩංගු විය යුතුයි. ඊට පස්සේ හතරවෙනි කරුණ විදියට ආමන්ත්‍රණය තියෙනවා. අන්න පුතේ ආමන්ත්‍රණය පටන් ගන්න තියෙන තැන අවධානයෙන් බලන්න. මේක ලියන්නේ මේ ලියුම ලියන්නේ එයාගේ හොඳම මිතුරෙකුට. මා හිතවත් පසින්දු වෙත සහ එතන අපිට අවශ්‍ය වෙන ක්‍රමාව සඳහන් කරන්න. ඒකට අපි මේ වෙනකොට විරාම ලකුණු යොදාගෙන තියෙනවා. පුතාලට පේනවා නිවසේදී කියද්දි කොමාවක් ආශිර්වාදය කියද්දි හර්ෂාදී ලකුණ ආමන්ත්‍රණයේදී ක්‍රමාව යොදාගෙන තියෙනවා. මේවා පුතාලා විශේෂයෙන් අවධානය යොමු කළ යුතු දේවල්. හරි. දැන් යන්නේ පස්වෙනි තැනට. මොකද්ද පස්වෙනි තැන? පුතාලා දන්නවා. කරුණු ලිවීම. ඔන්න අපි කරුණු ලියන්න යන්නේ. මම මේ ලිපිය පොඩ්ඩක් කියවන්නම්. ඔබගේ සැප දුක් කෙසේද? මම සුවයෙන් සිටිනවා. ඔබගේ අම්මා තාත්තා සහ අක්කාද සුවයෙන් නැතයි සිතනවා. මේ ආකාරයට අපිට පුළුවන් පුතේ කරුණු ලිවීම පටන් ගන්න. ඉන්පස්සේ අපිට කියන්න අවශ්‍ය කරන පණිවිඩය මම කියවනේ පුතාලට මුලදීම යම් පණිවිඩයක් කුමාර කරගන්නයි අපි මේ ලිපි ලිවීමත් භාවිතා කරන්න කියලා. හරි. දැන් අපිට පුළුවන් අපේ පණිවිඩය නැත්නම් අපිට ලබා දෙන්න අවශ්‍ය කරන තොරතුරු කියන්න. අගෝස්තු නිවාඩු කාලය ලැබුණු පසු මම ඔබගේ නිවසට පැමිණෙන්නම්. එවිට අපිට සෙල්ලම් කිරීමට හැකි වේවි. ඔබේ ගමේ ඇවිදීමටද මම ආශාවෙන් සිටිනවා. මා පැමිණෙන දින ඔබට පසුව දන්වා එවන්න. බොහොම කෙටියෙන් මේ ලියුම ලියපු කෙනා එයාගේ පණිවිඩය සඳහන් කරලා තියෙනවා. මම පුතාලට මුලදී කිව්වා කරුණු ලිවීම රූල් 5ක ප්‍රමාණයක ලිවීම හොඳටම ඇති. හරි. අවසානයේ ලියනවා කුලා කැරලා ඔබගේ පවුලේ සැම මතක් කළ බව පවසන්න. ඊළඟට මම පුතාලට කිව්වා කරුණු ලිවීම අවසානයේ පුතාලගේ ආගමට අනුව යම් වදනක් ලියන්න ඕනේ කියලා. ඔපොතේ මේ ලිපියේ තියෙනවා ඔබ සැමට තෙරුවන් සරණයි. පුතාලට ඔබ සැමට දෙවි පිහිටයි, ජේසු පිහිටයි මේ වගේ පුතාලට අවසාන වදනක් විදිහට යොදා ගන්න පුළුවන්. මෙතනදී පුතා මතක තියාගන්න හර්ෂාති ලකුණ සඳහන් කළ යුතුමයි. මේ අවස්ථාව. ඔන්න අපි දැන් ලියුම ලිවීම අවසන් කරගෙන යන්නයි. අවසාන කරුණ මොකද්ද? අවසානයේ 6 වෙනි කරුණ විදිහට අපි අවසන් කරන්නේ. දැන් අපි ලියන මේ කවුද කියලා. හිතවත් මිතුරා සහ කමාව ලකුණ අවසානයේ ඊළඟ රූලේ අපි කියනවා දෙනුවන්. දෙනුවන් කියලා නැවතීමේ තිත දාලා අපි මේ ලිපිය අවසන් කරනවා. එතකොට පුතා මෙන්න මේ විදියට ලිපියක් ලියනකොට ලිපියේ ආකෘතිය ලිපියට අඩංගු යුතු කරුණු මේ හැම දෙයක් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාමත් අවශ්‍ය දෙයක්. විශේෂයෙන්ම විරාම ලකුණු අපි භාවිතා කර ක්‍රමාව නැවතීමේ තිත හර්ෂාදී ලකුණ මේවත් ඉතාමත් වැදගත් කරුණු සහ ස්ථානගත කිරීම
ස්ථානීය දිනය ලියනකොට අපි ලියුමේ ලියන තැන ඒ වගේම ආශිර්වාදයේ ලියනකොට මැද කොටස ආමන්ත්‍රණයේ ලියනකොට ආයෙ නැවත අන්න කොටස මේ හැම ස්ථානයක් පිළිබඳ හොඳ අවධානයකින් පුතාලා මේ ලියුම හොඳට කියවන්න හොඳ අවබෝධයක් ලබාගෙන පුතාලට පුළුවන් වෙනවා පුංචි ලියුමක් පුද්ගලික ලිපියක් ලියන්න. හොඳයි. මම පුතාලට පැවරුමක් දුන්නා. පුතාලට මතකයි මම මේ පැවරුම නැවත පෙන්නන්න. පුද්ගලික ලිපියක ආකෘතිය පුරවන්න කියලා දුන්නා. මේක තමයි පුද්ගලික ලිපියක ආකෘතිය. ඒතර පුතාලට තියෙන්නේ පුතාලගේ පැවරුම අතට අරගෙන පොඩ්ඩක් බලන්න. ඒකේ තියෙනවා අඩංගු කරුණු 6ම තියෙනවා හැබැයි පිළිවෙලට නෙමෙයි. පුතාලට කරන්න තියෙන්නේ ඒ පත්‍රිකාවේ තියෙන කරුණු 6 පිළිවෙලට මේ ආකෘතියට සඳහන් කිරීමයි. අංක 1 ස්ථානයට එන්නේ මොකද්ද? 2 3 4 5 සහ 6 මේ ආකාරයට අඩංගු කරුණු සඳහන් කිරීම පමණයි මේ පැවරුම තුලින් කරන්න තියෙන්නේ. හරි. දෙවෙනි පැවරුම තමයි ඔන්න ඔයගොල්ලෝ තනියම පුද්ගලික ලිපියක් ලියන්න යන්නේ. සූදානම් නේද? හොඳයි. කරුණු තුනක් තියෙනවා. මේ තුනෙන් කැමති එක කරුණක් යටතේ පුතාලට ලිපියක් ලියන්න පුළුවන්. මම කරුණු තුන පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නම්. පළවෙනි එක ඔබ පාසලේ නේවාසිකාගාරයේ නැවතී සිට පාසල් යන දුවේ. ඉස්කෝලේ නතර වෙලා ඉන්න, බෝඩින් එක නතර වෙලා ඉන්න දුවේ. ඕ පුතේ හිතලා හිතන්න සමහර ඔයා හිතන ඇති මම එහෙම නතර වෙලා නැහැ නේ කියලා. ඔව් පුතා හිතන්න මම ඉන්නේ ගෙදරින් බැහැර වෙලා. නේවාසිකාගාරේ ඉඳන් ලියන්නේ. ඒතර පුතාලට ස්ථානීය ලියනකොට ලියන්න මෙන්න මේ ලියුමට නේවාසිකාගාරයේ සිට කියලා ලියලා කමාව දාන්න. ඊළඟට තම මවට පියාට ආච්චි අම්මාට සීයාට තමාගේ විස්තර දානවා යවන ලිපිය. මේ ඔක්කොමලටම නෙමෙයි. පුතාලට පේනවා හෝ මවට හෝ පියාට හෝ ආච්චි අම්මාට හෝ සීයාට මේ පුද්ගලයන් 4 දෙනාගෙන් කැමති පුද්ගලයෙකුට පුතාලට පුළුවන් මේ ලිපිය ලියන්න. මතකයිනේ අපි ලිපියක් ලියනකොට අපි කාටද ලිපිය ලියන්නේ කියන එකත් අපේ ඔළුවේ තියෙනවා. හරි. ඒත් පුතාලට පළවෙනි එක තේරුණානේ. දෙවෙනි ලිපිය. ඔබගේ හොඳම මිතුරා හෝ මිතුරිය අසනීප වී සිටින බව දැනගත් විට ඒ පිළිබඳ තොරතුරු විමසමින් යවන ලිපියක්. ඔයාගේ හොඳම යාළුවා හෝ එහෙලිය අසනීප වෙලා. ඒකට පුතාට ඕනේ එයාට දැන් කොහොමද? එයා හොඳ තත්ත්වයකින් ඉන්නවද? මේ පිළිබඳ තොරතුරක් හොයන්න ඕනේ. නිසා පුතා ලිපියක් ලියනවා. කාටද ලිපිය ලියන්නේ? අන්න ඒක අපිට වැදගත් ප්‍රශ්නයක්. පුතාගේ මිතුරෙක් හෝ මිතුරියට. තුන්වෙනි ප්‍රශ්නය. ඔබ පවුලේ අය ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන විනෝද ගමනකට ඔයාගේ පවුලේ අයත් එක්ක ඉස්සරහට විනෝද ගමනක් යන්නේ. මේ යාමට ඔබගේ යහළුවෙක් හෝ යෙහෙලියක් සම්බන්ධ කර ගැනීමට කැමැත්ත විමසමින් යන්න. ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක් ඔයාගේ පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා ඔයාලා විනෝද චාරිකාව. හැබැයි ඔයාට ආසාවක් තියෙනවා ඔයාගේ හොඳම යාළුවා හරි යෙහෙලියව හරි මේ විනෝද චාරිකාවට එක්කගෙන යන්න. ඔයා ඒක හන්ද ලිපියක් ලියලා කියනවා ඔයා කැමතිද මෙහෙම අපි යනවා විනෝද ගමන කෙටියෙන් සඳහන් කරන්න පුතේ කරුණු ලිපිය බොහොම කෙටියෙන් පුතාට සඳහන් කළා යාළුවාගේ කැමැත්ත පවසලා කැමතිද නැද්ද කියන එක දැනගන්න පුතා පුද්ගලික ලිපියක් ලියනවා. එතකොට මේ කරුණ තුන යටතේ තමයි පුතාලට ලිපි ලිවීම අවශ්‍ය වෙන්නේ. මම හිතනවා පුතාලට හොඳටම පැහැදිලි මේ කරුණ තුනෙන් කැමති එක කරුණක් ලියන්න. එතකොට මතක තියාගන්න පුතා ලියුම ලියන්නේ කොහෙද කියන එකත් හරිම වැදගත්. කරුණු ලියන ස්ථාන ඉතාමත් වැදගත්. විරාම ලකුණු හරිම වැදගත්. මේ හැම දෙයක් පිළිබඳව පුත අවධානයකින් යුතුව පුතාලා මේ ලිපිය ලියන්න. මම හිතනවා පුතාලට අද පාඩම ගොඩක් පැහැදිලි කියලා පුතාලා නිතර ලිපි ලිවීම පුරුදු වෙන්න. එතකොට පුතාලට ලිපි ලිවීම පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හොඳයි පුතේ. අදින් මම මේ පාඩම ඉදිරියෙන් නවත්තනවා. ඔබ සියලු දෙනාටම ජේසුස් පිහිටයි.